ඔයාට 11 වසරේදී ඉගෙන ගන්න වෙන තව පාඩමක් තමයි ත්‍රිකෝණමිතිය පාඩම. ඒක ත්‍රිකෝණමිතිය පාඩම එකම එක පාඩමයි ඔයාට හම්බෙන්නේ මේ අවුරුදු දෙකටම. ඒ අවුරුදු දෙකටම හම්බෙන පාඩමෙන් ඔයාට අනිවාර්ය ගාණක් එනවා. මේ ගාණත් හරිම ලේසි. ඔයාට සාමාන්‍ය ගාණක් විදිහටමයි ඉක්මනටම ගාණ හදලා ලකුණු 10ම ගන්න පුළුවන් ගාණක් තමයි ත්‍රිකෝණමිතියෙන් අපිට හම්බෙන ගාණක්. ඒතර ත්‍රිකෝණමිතිය පාඩම ඔයාට හම්බෙන්නේ 11 ශ්‍රේණියේ 3 වෙනි කොටසදී. ඒතර මේ ත්‍රිකෝණමිතිය ඉගෙන ගන්න කලින් ඔයා මුලින් ඉගෙන ගන්න ඕනේ පයිතගරස් ප්‍රමේය. ඒතර පයිතගරස් ප්‍රමේය අපි උගන්වනවා ජ්‍යාමිතිය පාඩමේදී. ඔයා දන්නවා පයිතගරස් ප්‍රමේය කියන්නේ මොකක්ද කියලා. ඔයාට ගත්තොත් එහෙම ඍජුකෝණී ත්‍රිකෝණයක්. මේ වගේ ඍජුකෝණී ත්‍රිකෝණයක් ඔයා ගත්තොත් මේ ඍජුකෝණී ත්‍රිකෝණය ඔයා මුලින්ම දැනගන්න ඕනේ මොනවද මේකේ පාද මොනවද කියලා. කියන්නේ අපි මේ ඍජුකෝණේ ඉස්සරහා තියෙන පාදයට අපි කියනවා කරණය කියලා. ඍජුකෝණේ ඉස්සරහා තියෙන පාදයට අපි කියනවා කරණය කියලා. එතකොට ඔයාලට පයිතගරස් ප්‍රමේයදී උගන්වනවා ABC කියලා අපි මේ ත්‍රිකෝණේ ගත්තොත් එහෙම මේකෙදි BC වල දිගේ වර්ගය සමාන වෙනවා AB වල දිගේ වර්ගය දන BC වල දිගේ වර්ගය. ඒ කියන්නේ මේ කරණයේ දිගේ වර්ගය සමාන වෙනවා මේ අනිත් පාද දෙකේ දිගේ වර්ගයට. වර්ගවල එකතුවට. ඒතර මේක තමයි පයිතගරස් ප්‍රමේය කියලා කියන්නේ. මේක හරි වැදගත් වෙනවා අපිට ත්‍රිකෝණමිතිය ගණන් හදන්න. එතකොට ඊට අමතරව ඔයා දැනගන්න ඕන ත්‍රිකෝණමිතික සූත්‍ර මොනවද කියලා. ත්‍රිකෝණමිතික සූත්‍ර ඔයාට හම්බ වෙනවා 3ක්. ඒතර මේ ත්‍රිකෝණමිතික සූත්‍ර 3 ඔයාට හම්බ වෙන්නේ මෙන්න මේ විදිහට ත්‍රිකෝණී ත්‍රිකෝණය ගැන කතා කරද්දී තමයි. අපි හිතමු මෙයාගේ මෙතන තියෙනවා θ කියලා කෝණයක්. එතකොට මේක ඔයා දන්නවා දැන් කරණය කියන්නේ මෙයා. එයා වෙනස් වෙන්නේ නැහැ. හැබැයි අපි සලකන කෝණය අනුව සම්මුඛ පාදයේ සහ බද්ධ පාදයේ දෙක වෙනස් වෙන්න පුළුවන්. සලකන කෝණය අනුව එයාට ඉස්සරහා තියෙන පාදය අපි හඳුන්වනවා සම්මුඛ පාදය කියලා. එයාට බද්ධ වෙලා තියෙන පාදය අපි හඳුන්වනවා බද්ධ පාදය කියලා. ඒතර අපි මේ කෝණය සලකුවොත් එන්නේ එයාගේ සම්මුඛ පාදය වෙන්නේ මෙයා, බද්ධ පාදය වෙන්නේ මෙයා. දැන් අපි මේ කෝණය සලකන හින්දා තමයි සම්මුඛ පාදය මෙයා වෙලා බද්ධ පාදය මෙයා වෙන්නේ. එතකොට අපිට තියෙනවා ත්‍රිකෝණමිතික සූත්‍ර 3ක්. එකක් sin, අනික cos, අනික tan. මෙන්න මේ ත්‍රිකෝණමිතික සූත්‍ර 3ක් අපිට හම්බ වෙනවා. අපි බලමු sin cos tan වලින් අපිට මොනවද හම්බෙන්නේ කියලා. එතකොට sin කියලා කියන්නේ සම්මුඛ පාදයක sin θ. θ කෝණයේ sin අගේ ගත්තොත් මේක සමාන වෙන්නේ සම්මුඛ පාදයේ දිග බෙදීම කරණය. අපි මේක හරි ලේසියට කියනවා සක sin කියලා. කියන්නේ සම්මුඛ පාදයේ කරණය sin. සම්මුඛ පාදයේ බෙදීම කරණය තමයි sin කියලා කියන්නේ. cos අගේ හොයන්න නම් cos θ අගේ හොයන්න නම් අපි කියනවා බද්ධ පාදයේ බෙදන්න කරණයෙන් කියලා. අපි මේක ලේසියට මතක තියාගෙන කියනවා බක cos කියලා. කියන්නේ බද්ධ පාදයේ කරණය. ඊට පස්සේ අපිට tan අගය. tan අගය හොයන්න අපිට එන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ. මේක ලේසියට මතක තියාගන්නවා සබ tan. සක sin බක cos සහ සබ tan කියන විදිහට තමයි අපි ගන්නෙ. එතකොට sin θ ගේ හොයාගන්න නම් අපි කරන්නේ සම්මුඛ පාදය. කියන්නේ සම්මුඛ පාදයේ දුර බෙදනවා කරණය. මේ විදිහට තමයි සරලවම ගන්නෙ. ඊට පස්සේ අපි නිකන් මේකට එන ගැටලු ආකාර මොනවද කියලා බැලුවොත් එහෙම අපිට ගැටලු වෙන්න පුළුවන් මෙන්න මේ ආකාරයෙන්. එකක් තමයි පයිතගරස් ප්‍රමේය යෙදීම. පයිතගරස් ප්‍රමේය යොදලා උත්තරයක් හොයන්න. අනිත් එක තමයි ත්‍රිකෝණමිතික අගයන් සෙවීම. අර කලින් කතා කරන්නේ sin cos tan දාලා ත්‍රිකෝණමිතික අගයන් හොයන එක තමයි අනිත් ගැටලු ආකාරය. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතමු මෙන්න මෙහෙම එකක් දීලා තියෙනවා. ත්‍රිකෝණයක්. ඔයාලට දීලා තියෙනවා මේක 10යි කියලා. මේ පැත්ත ඔයාලට දෙනවා 6යි කියලා. මේ පැත්ත දෙනවා 8යි. මේ පැත්ත සමහරවට දෙන්න තියෙනවා 8යි. අපි දන්නේ මේ පැත්ත ABC. ඔයාලට කියනවා මෙයාව හොයන්න කියලා. ඔයාලට පුළුවන් පයිතගරස් ප්‍රමේය දාලා මේ පැත්ත හොයන්න. මොකද ඔයා දන්නවා සමීකරණය. ඒ කියන්නේ හරියටම ගත්තොත් එහෙම දන්න පද දෙකක් දීලා තියෙනවා නොදන්න පදේ හොයන්න තමයි දෙන්නේ. ඊට අමතරව sin cos tan එක. හිතමු θ කියලා මෙතන අගයක් දීලා තියෙනවා. මේ පැත්ත 8 කියලා දීලා තියෙනවා. දැන් ඔයා හොයන්න යන්නේ ඔයාට කියනවා sin θ අගය හොයන්න කියලා. sin θ කොහොමද හොයන්නේ? සම්මුඛ පාදයේ බෙදීම කරණය. සම්මුඛ පාදයේ 8යි. කරණය 10යි. ඒ කියන්නේ 0.8යි. අර වගේම තමයි දන්න දෙකක් දීලා තියෙනවා. නොදන්න එක්කෙනා හොයන්න කියලා. cos tan හොයන්න කිව්වනම් 6 බෙදීම 10යි. 0.6.
මේ විදිහට හරිම සරලයි. දන්න පද දෙකක් තියෙනවා. නොදන්න පද වලට හොයන්න විතරයි තියෙන සමීකරණේ ලියලා. හරි. දැන් ඔයාට තියෙනවා මෙන්න මේ කෝණය අනුව sin කෝණය අනුව අපි ගන්න θ කියන එකට අගයක් තියෙන්න පුළුවන්. θ කියන්නේ කෝණයක්. එයා 30 වෙන්න පුළුවන්, 40 වෙන්න පුළුවන්, 55 වෙන්න පුළුවන්, මොකක් හරි අගයක් වෙන්න පුළුවන්. sin 30ට අගයක් තියෙනවා වෙනම sin 40ට වෙනම අගයක් තියෙනවා. ඒ වගේ අපිට අංශ 90ක් දක්වා අපිට මේවට අගයක් ගන්න පුළුවන්. එතකොට ඒ අගයන් ගැන කතා කරන තමයි දැන් යන්නේ අපි. එතකොට ඔයාට වෙනම දීලා තියෙනවා ත්‍රිකෝණමිතික වගුවක්. ඔයාට ඒක අච්චුපතේ පිටිපස්සේ හම්බ වෙනවා. ඒ අමතරව අපි දන්න කෝණ කිහිපයකට ත්‍රිකෝණමිතික අගයන් වෙන වෙනම අපි හොයාගෙන තියෙනවා. ඒක ඕගොල්ලන්ගේ අච්චුපතේ තියෙනවා වෙනම වගුවක් ගහලා. sin 30 කීයද, 60 කීයද, 45 කීයද ඔය විදිහට ඔයාට අගයන් වෙන වෙනම දීලා තියෙනවා. එතකොට ඒක ගැන අපි කතා කරන්න තමයි දැන් යන්නේ. එතකොට ඔයා මතක තියාගන්න මෙන්න මේක මුලින්ම. අපි ගත්තොත් එහෙම අපි මෙන්න මේ ටික දැන් හොයන්න යන්නේ. 30යි 45යි 60යි. මුලින්ම අපි බලනවා sin. ඊට cos ඊට tan. දැන් මේකෙදි ඔයා මුලින්ම මතක තියාගන්න ඔයා මුලින්ම බලන්න ඕන cos 60. cos 60 භාගයයි. cos 60 භාගයයි. ඒක අපි ඒකෙන් තමයි මේ ඔක්කොම මතක තියාගන්න යන්නේ. cos 60 භාගය. මතක තියාගන්න cos 60 භාගය වෙද්දී sin 30ත් භාගය වෙනවා. ඒ කියන්නේ cos අගේ 60 න. ඒ කියන්නේ අපි හොයන්නේ cos අගේ 60 නම්. ඒ කියන්නේ 60 cos අගේ නම් මම හොයන්න යන්නේ. 90න් ඒ 60 අඩු කරලා එන උත්තරේ sin අගයට එයා සමානයි. ඒ කියන්නේ ඔයා මෙන්න මෙහෙම ගත්තොත් එහෙම ඔයාට හම් වෙනවා නම් cos 45 අගයක් 90න් 45 ගියාම 45යිනේ. ඒ ඉතුරු මේ ගානේ sin අගය මෙන්න මෙයාට සමානයි. තව නිකන් උදාහරණයකට ගත්තොත් cos 30 අපි 90න් 30 අඩු කරලා එනවා 60ක්. sin වල 60 sin ඒ කියන්නේ sin 60 අගේ cos 30ට සමානයි. එහෙනම් මම දන්නවා දැන් cos 60 භාගය නම් sin 30ත් භාගයයි. cos 60 භාගය නම් sin 30ත් භාගයයි. එහෙනම් ඒක වෙනසක් වෙන්නේ නැහැ. එහෙනම් එතනම එහා පැත්තේ sin 30ට මම භාගය දැම්මා. එතනම එහා පැත්තේ කෙනාට මේ භාගය එහෙම යට දෙක තියෙද්දිම මම මූල තුන උඩින් ලියනවා. මූල තුන උඩින් ලියනවා. වෙනසක් නැහැ. යට දෙක එහෙමමයි මූල තුන උඩින් ලියනවා. එහෙනම් sin 30 යගේ cos 30 යගේ මූල තුන බෙදීම දෙකයි. cos 30 මූල තුන බෙදීම දෙක වෙනවා නම් sin 60ත් මූල තුන බෙදීම දෙක වෙන්න ඕනේ. කලින් කතා කරපු එක තමයි. මූල තුන බෙදීම දෙක වෙන්න ඕනේ. දැන් අපි හතරක් පුරවගෙන ඉවරයි. කෙලින්ම ඊට පස්සේ මම එනවා sin 45 යගේ. sin 45 යගේ මෙයාම ගන්නවා යට හැබැයි මූල දෙක. එයාම අරගෙන යට මූල දෙකට ගන්නවා. sin 45 එකයට මූල දෙක නම් cos 45ත් ඒකම වෙන්න. මොකද 45 අඩු කරලා එන උත්තරේ 45යි. ආයි ඒකම cos අගේ සමානයි. එහෙනම් මම එයාට මේක දානවා. දැන් තියෙන tan ටික පුරව ගන්න විතරයි. tan එක පුරව ගන්න හරි ලේසි. මම මෙයාව මුලින් ලියනවා. මේ උඩ ඉන්න එක්කෙනා පස්සේ ලියනවා. මෙයා උඩින් ලියනවා. ඊළඟට ඉන්න එක්කෙනා පස්සේ ලියනවා. මෙයා මුලින් ලියනවා. ඊළඟට ඉන්න එක්කෙනා පස්සේ ලියනවා. මේක අපිට අයින් කරලා ලියන්න පුළුවන් යට එක තියෙන එක. මෙන්න මේ ටික තමයි අපිට ගන්න වෙන්නේ. එහෙනම් මේ ටික ඔයාලට මතක තියාගන්න හරි ලේසි. මේ ටික මතක තියාගෙන පොඩි පොඩි ගණන් ටික. ඒ කියන්නේ ඔයාලට පළවෙනි කොටස හම්බෙන චූටි චූටි ගණන් ටික ඔයාලට පුළුවන් ටට්ටක් ගාලා මේ වගුවෙන් හොයාගෙන හදාගන්න. ඒතර අපි බලමු කොයි වගේ ගණන්ද ඔයාගෙන් අහන්නේ. මෙන්න මේ වගේ එක. හරි සරලයි. ඔයාලට දීලා තියෙනවා මෙන්න මේ වගේ එකක්. මේක 60යි අංශයට. 10යි. ඔය විදිහට දීලා තියෙනවා කියලා ඔයා හිතන්නේ. සමහන් මේක දීලා නැහැ. ඔයාට කියනවා මේක දීලත් නැහැ. ඔයාට කියනවා මේක ABC. AB යගේ හොයන්න කියලා. AB යගේ අපි හොයන්නේ කොහොමද? නැත්නම් අපි තුන් BC යගේ හොයන්නේ කොහොමද කියලා? BC යගේ. BC කියන්නේ මෙයා. හරි. එයාව හොයන්න අපි කරණෙත් දන්නවා. මේ BC කියලා කියන්නේ 60 බද්ධ පාදය. එහෙනම් cos විතරයි දාන්න පුළුවන්. වෙන මොකුත් දාගන්න බෑ. මොකද බද්ධ පාදයේ කරණය විතරයි සම්බන්ධ කරගන්න පුළුවන්. හරි. BC කියලා හොයාගන්න අපි දානවා cos
60. cos 60 කොහොමද ගන්නෙ? දැන් BC බෙදීම 10. cos 60 අපි උත්තරේ දන්නවා cos 60 භාගයයි. BC බෙදීම 10. කියන්නේ භාගය සමාන වෙනවා BC බෙදීම 10ට. මම අරස් ගුණිතය දානවා BC උක්ත කරගන්නවා. 2යි BC සමාන වෙනවා 10ට. දෙකෙන් බෙදුවම ඔක්කොම BC කියන්නේ 5යි. BC වලට 5යි කියන උත්තරයක් එනවා මට. හරි ලේසි එහෙනම්. අපි ටක් ගාලා කරන්න තියෙන්නේ මේක දැම්ම උත්තර ටික හොයාගන්න. අපි එතනින් ඉස්සරහට යනවා. මෙතනින් ඉස්සරහට යද්දි අපිට හම් වෙනවා ත්‍රිකෝණමිතික වගු. ලග්ගණක වගු බැලුවා ලග්ගණක පාඩමේදී. මේට අමතරව හම් වෙනවා ත්‍රිකෝණමිතික වගු. ත්‍රිකෝණමිතික වගු පාවිච්චි කරන්න කලින් අපි මෙන්න මේක දැනගන්න ඕනේ. අපි මෙච්චර කල් කතා කරේ අංශක වල. අංශකයක් කලා 60. ඒ කියන්නේ අංශකයක් තවත් 60කට බෙදන්න පුළුවන්. හරියට පැයක් මිනිත්තු 60කට බෙදනවා වගේ. පැයක් මිනිත්තු 60කට බෙදනවා වගේ අංශකයක් කලා 60කට බෙදන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට මෙන්න මේ වගේ ඒවා හම්බෙන්න පුළුවන්. 59යි 55 මෙන්න මේ වගේ හම්බෙන්න පුළුවන්. කියන්නේ අංශක 59 කලා 55. මේ විදිහට ඔයාලට හම්බෙන්න පුළුවන්. මෙතනින් එහාට ඒවත් එක්ක තමයි අපි වැඩ කරන්න යන්නේ. එහෙනම් ඔයා දන්නවා ත්‍රිකෝණයක් ගත්තට පස්සේ අපි ඔක්කොම මේ ත්‍රිකෝණමිති කතා කරන්නේ ඍජුකෝණී ත්‍රිකෝණයක් එක්ක. ඍජුකෝණී ත්‍රිකෝණයක් එක්ක තමයි කතා කරන්නේ. අපි අංශක 90 ගැන තමයි උඩරිම කතා කරන්නේ එහෙනම්. එතන එහාට අපි කතා කරන්නේ නැහැ. මොකද ඍජුකෝණී ත්‍රිකෝණයක් නැති හින්දා. හරි. අංශක 90 කියලා කියන්නේ අංශක 90 මට ලියන්න පුළුවන් අංශ 89යි කලා 60යි කියලා. පුළුවන් ප්‍රශ්නයක්. මොකද කලා 60 කියන්නේ එකයි. ඒක මේ පැත්තට ආව පස්සේ තව අංශකයක් එකතු වෙනවා. එතකොට අංශක 90 හම්බෙයි. එහෙනම් මතක තියාගන්න මට ඕනම එකක් මේ විදිහට ලියන්න පුළුවන්. අංශක 40 ලියන්න පුළුවන් 39යි 60යි කියලා. හරි. දැන් අපි යන්නේ එතනින් ඉස්සරහට. දැන් ඔයාට හම් වෙනවා sin අගේ cos අගේ tan අගේ ඔයාට tangent වගු සහ sin වගු සහ cosine වගු මේ හැම එකෙම මේක හොයන්න. හරි. දැන් හොයන්න මෙන්න මේ වගේ විදිහට තමයි පාවිච්චි කරන්නේ. ඔයාට ලබ්ගණක ඔයා පොත පාවිච්චි කරා. ඒක දන්නවා හරි ලේසි. ඒ විදිහෙම තමයි මේකත්. කිසිම වෙනසක් නැහැ. හරි. අපිට හම් වෙනවා ඔයා හිතන්න ඔයාට තියෙනවා sin 75යි 44. sin 75යි 44 අගේ හොයන්න තියෙනවා කියලා. sin 75යි 44 අගේ හොයන්න තියෙනවා. ඔයා මොකද කරන්නේ? ගන්නවා sin වගුවේ. ඔයාට තියෙන ඔච්චපති පිටිපස්ස sin වගුව ගන්නවා. sin වගුවේ 70 අර ගන්නවා. හරි 75 අර ගන්නවා. 75 වාට තියෙනවා වෙනද. මේ පැත්තෙන් 75 අරගෙන උඩින් බලනවා 40. මෙන්න මෙතන තියෙන අගේ අර ගන්නවා. ඊට පස්සේ ඔයාලට හම් වෙනවා මධ්‍යන්තරය. මේ පැත්තේ එකේ ඉඳන් 9 වෙනකල් ලියපු මේක. ඒකේ 4 අරගෙන 4 තියෙන ඉලක්කමට අදාළ අගේ අරගෙන මේ දෙන්න එකතු කරනවා. අපි බලනවා දැන් කොහොමද sin අගය හොයන්නේ කියලා මේ sin වගුවලින්. sin වගුවලින් හොයන්න මෙන්න මේ විදිහටයි අපි යන්නේ. ඔයාලට හිතන්න ඔයාලට තියෙනවා sin 75යි 44 මේ sin වගුවෙන් හොයන්න. ඔයා sin වගුව අරගන්නවා. ඒකෙන් 75 පළවෙනි තීරුවෙන් අරගන්නවා. ඊට පස්සේ මෙතන තියෙනවා 40. 10 ඉඳන් ඒ 40 මෙතන තියෙන අගය අරගන්නවා. මේ පැත්තෙන් මධ්‍යන්තරය කියලා තීරුවක් තියෙනවා. ඒකෙන් 4ට අදාළ අරගෙන මේ දෙන්න එකතු කරලා උත්තරේ අරගන්නවා. මේ උත්තරේ වාට එන්න ඕනේ 0.969යි 9යි 2යි කියන. මේක තමයි sin 75යි 44 අගය. හරි. දැන් ඔයාලට කිව්වොත් එහෙම අර වගේම sin 75යි 44 මේම සම්මුඛ පාදයේ තියෙනවා මේ කරණයේ තියෙනවා. ඔයාලට නොදන්න එකක් හොයාගන්න පුළුවන් මේ sin 75යි 44ට 0.969යි 9යි 2 අගය දාලා. ආදේශ කළා ඕන එකක් හොයාගන්න පුළුවන්. හරි. මේක ඒ විදිහටයි. දැන් ඔයාලට කවුරු හරි කිව්වොත් එහෙම sin θ වල අගය 0.969යි 9යි 2 කියලා. θ හොයන්න නම් ඔයා sin inverse 96යි 92 හොයනවා. ඒ කියන්නේ 0.969 9 කොතනද තියෙන්නේ කියලා හොයනවා. අර අපි ප්‍රතිලඝු ගණකයේ හෙව්වා වගේමයි. ඇන්ටිලොග් එක හෙව්වා වගේමයි. අදාළ ගානට මේ කියන එක කොහෙද ඉන්නේ කියන උත්තරය අපි හොයන්න යන්නේ. එහෙනම් ඔයා බලනවා
0.962 අර වගේම කොතනින්ද කොහොමද එන්නේ කියලා. 70 කියලා 40ට කියලා තව 4ක් එකතු වුණාම තමයි ඔය කියන එක නෑ නේන. මෙයාගේ මේ sin inverse අගය වෙන්නේ 75යි 44. ගොඩක් කට්ටිය පටලගන්නේ cosine වගුව හොයන්න කියලා. මොකද sin වගුවේමයි cosine වගුවක් තියෙන්නේ. ඇයි sin වගුවේම cosine වගුවත් ඔයාලට එන්නේ? අර අපි කලින් කිව්වා sin 30 යගේ cos 60 යගේට සමානයි. cos 60 යගේ sin 30 යගේට සමානයි. මේ පැත්තට තියෙන්නේ. ඒ නිසා තමයි sin වගුවේම මේ cosine වගුවත් එන්නේ. හරි. cosine හොයන්නේ අපි යටි. දැන් ඔයාලට කිව්වොත් එහෙම කවුරු හරි cos මෙන්න මෙයා හොයන්න කියලා. ඔයා හොයන්නේ මෙහෙමයි. යට තියෙනවා ඔයාට sin වගුවේම යට. මේ පැත්තෙන් තියෙනවා. අරකේ තියෙන්නේ මේ පැත්තෙන්. මෙයා මේ cosine කියන්නේ මේ පැත්තෙන්. මේ පැත්තෙන් 9 හොයා ගන්නවා මුලින්. ඊට පස්සේ මේ පැත්තට තියෙනවා 20 හොයා ගන්නවා මෙතනින්. 9 20 මේ අදාළ අගය ගන්නවා. ඊට පස්සේ මධ්‍යන්තරය. අර වගේම මධ්‍යන්තරය 6 ඉලක්කමට තියෙන ගාන හොයලා මෙතන එන ගානෙන් අඩු කරනවා. හරියටම කරන්නේ. මෙතන එන ගානෙන් අඩු කරනවා cosine හොයද්දි. sin එකට එහෙම කරන්නේ නැහැ. cosine හොයද්දි විතරක් 9යි 20යි මෙතනට එනකන් අදාළ ටික අදාළ එක්කිනා අරගන්නවා. මධ්‍යන්තරයේ තියෙන එක්කිනා විතරක් ඒ අදාළ අගය මේ එන උත්තරෙන් අඩු කරලා දානවා. එයා තමයි cos අගය. එච්චරයි cosine එකෙන් තියෙන්නේ. tangent එකත් අර විදිහමයි sin අගය හොයන විදිහමයි කිසිම වෙනසක් නැහැ. sin සහ tangent හොයන විදිහ එකම විදිහයි. cosine විතරක් අපි මධ්‍යන්තරයේ අගය මෙතන එන උත්තරෙන් අඩු කරලා දානවා. එහෙනම් හරි සරලයි. sin cos tan මේ තුනම හොයන්න අපිට හරිම ලේසියෙන් පුළුවන්. මේ ලඝු ගණක වගුව භාවිතා කරා වගේමයි කිසිම වෙනසක් නැහැ. අපි එතනින් ඉස්සරහට යන් අපිට කොයි වගේ ගණන්ද අපිට එන්නේ බලන්න. මේට අමතරව ඔයාලට එක් ආකාරයේ කෝණ වර්ග තියෙනවා. දැන් මේ ත්‍රිකෝණමිතිය පාඩමේදී ඔයාලට පාස් පේපර් එකක් එනකොට ඔයාලට මෙන්න මේ ආකාරයේ ගැටලුවක් එන්නේ. ගොඩක් වෙලාවට ඔයාලට රූපයක් ඇඳලා නැහැ. හැබැයි ඔයාලට විස්තරයක් කියලා තියෙනවා. ඒ විස්තරයට අදාළ රූපේ ඔයා ඇඳ ගන්න ඕනේ. එතකොට හරිම ඊටාම පැහැදිලිව මේක කියව ගන්න ඕනේ. ඊටාම කල්පනාවෙන් මේ ප්‍රශ්නේ කියව ගන්න ඕනේ. එහෙම නොකියව ගත්තොත් එහෙම ඔයා වෙන රූපයක් තමයි මේකට ඇඳගන්නේ. එහෙනම් රූපේ වැරදියට ඇඳගත්තොත් එහෙම ඔයාලට කවදාවත් මේ ගාන හරියට හදන්න වෙන්නේ නැහැ. ඒ නිසා හරියට රූපය ඇඳ ගන්න. හරියට කියන දත්ත ටික මාක් කරගන්න. ඒ මාක් කරගත්තොත් හරිම සරලව මේ ගාන හදන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ කියන කෝණ කිහිපය ඔයාට එන්න පුළුවන් මේ පාස් පේපර් ගානක ඒ විදිහටම තියෙනවා. ඉස්සරහට මේ 2019 අවුරුද්ද දෙන ගානේ මේ කියන විදිහට කෝණ මේ එක එක ආකාරයේ කෝණ කතන්දර තියෙන්න පුළුවන්. ඔයාට මුලින්ම හම්බෙනවා ආරෝහණ කෝණ. ආරෝහණ කෝණ කියලා කියන්නේ මෙන්න මේවා. මිනිස්සෙක් තමන්ගේ ඇස් මට්ටමේ ඉඳන් උඩ බලනවා නම්, ඒ කියන්නේ මේ මිනිස්සයාගේ ඇස් මට්ටම මේක නම් ඒ මිනිස්සයා උඩ බලනවා නම් මෙන්න මේ කෝණය තමයි ආරෝහණ කෝණය කියන්නේ. ඇස් මට්ටම මේක නම් ඒ මිනිස්සයා උඩ බලනවා නම් ඒ බලන කෝණය තමයි ආරෝහණ කෝණය කියලා කියන්නේ. ඒතර මේ ගණන් වල ගොඩක් වෙලාවට මිනිස්සයාගේ උස නොසලකා හැරලා තියෙන්නේ. කියන්නේ මිනිස්සෙක් බිමේ ඉඳන් උඩ බලනවා නම් බිම් මට්ටම තමයි මේ මිනිස්සයාගේ ඇස් මට්ටම කියලා ගන්න. ඒතර ඒක හරියට මතක තියාගන්න. ඊට පස්සේ ඔයාලට හම්බ වෙනවා අවරෝහණ කෝණය. අවරෝහණ කියන්නේ මේ මිනිස්සයාගේ ඇස් මට්ටම මේක නම් ඒ මිනිස්සයා පල්ලෙහා බලනවා නම් මෙන්න මේ කෝණය තමයි අවරෝහණ කෝණය කියලා කියන්නේ. මිනිස්සෙක් මේ මට්ටමින් බලනවා, ඒ මිනිස්සයා තව පල්ලෙහා බලනවා නම් මෙන්න මේ ආකාරයෙන් බලනවා. ඒ අදාළ කෝණය තමයි අවරෝහණ කෝණය කියලා කියන්නේ. ඒතකොට ඔයාලට ගණන් මෙන්න මේ විදිහට එන්න පුළුවන්. සමහරවිට කියන්න පුළුවන් එක් මිනිස්සෙක් ප්‍රදීපාගාරයක් උඩ ඉන්නවා. ඒ මිනිස්සයා ප්‍රදීපාගාරයේ උඩ ඉන්නකොට ඒ මිනිස්සයා දකින්න ඉහළහසේ සරුංගලයක්. අන්න එයා බලනකොට තියෙන්නේ ආරෝහණ කෝණයක්. ඇයි? මේක ඇස් මට්ටම සරුංගලේ බලන්න උඩ බලන්න. ආයි ප්‍රදීපාගාරයෙන් නම් එයා පල්ලෙහා තියෙන නැවක් දිහා බලනවා නම් ඒ බලන්නේ අවරෝහණ කෝණය. එහෙනම් මෙහෙම හරියට මේ දෙක එන්න ඕනේ මෙන්න මේ විදිහට. ඒ මිනිස්සයා ඉන්නේ ප්‍රදීපාගාරයක. මෙහෙම ඉඳන් මෙන්න මේ සරුංගලේ බලන්නේ ආරෝහණ කෝණය. මේ හරියේ තියෙන නැව බලන්නේ මෙන්න මේ අවරෝහණ කෝණය. ඒකට හරිම ලේසි මේක. ඊට අමතරව ඔයා දැනගන්න ඕනේ දිගංශ. දිගංශ කියන්නේ ඔයා දන්නවා කෝණයක් ගැන සලකනවා නම් අංශක 20ක් නම් කෝණේ. ඔයා මේ දිගංශය ලියන්නේ 0.20යි කියලා. අනික දිගංශ මාක් කරන්නේ අපි ඔරලෝසු කටුවේ කැටු කරගෙන තමයි. එතකොට මෙහෙම කියනවා නම් එක්තරා මිනිස්සෙක් යම්කිසි ලක්ෂයකින් නම් 1
120ක් වූ දිගංශයෙන් යුත් තවත් තැනකට යනවා කියලා කියනවා. ඉතින් මෙන්න මේ ලක්ෂයේ ඉන්නවා. අංශක 120ක්. උතුරේ ඉඳන් අංශක 120ක් බලනවා මම. මෙන්න මේ හරිය තැනකට තමයි යන්නේ. මෙන්න මේ කෝණේ අංශක 120යි මේක දිගංශ වලින් තමයි අපි ලියන්නේ. මෙන්න මේ හරිය මේ මිනිස්සු යන්නේ. ආයි මෙතන ඉඳන් තව කොහේ හරි කතාවක් කියනවා නම් මෙතන ඉඳන් මේ පැත්තට තමයි ආයිමයි. හරියට කියන තැන ඉඳන් ඔයා උතුරට ගහන ඊතලය එතන ඉඳන් ඔය කියන කෝණෙමයි. එහෙනම් හරිම ලේසි. දිගංශයත් ඔන්න ඔය විදිහමයි. මේ විදිහට හරියට ඔයා රූපය ඇඳ ගන්නවා නම් රූපය ඇඳගෙන හරියට දත්ත ටික මාක් කර ගන්නවා නම් ඊට පස්සේ එතනින් එහාට ඔයාලට තියෙන්නේ ත්‍රිකෝණේ බලලා සම්මුඛ පාදෙද බද්ධ පාදෙද කරණයේද මොකද්ද හොයන්න තියෙන්නේ කියලා බලලා හරියට ත්‍රිකෝණමිතික වගු වලින් අගය හොයාගත්තා නම් මේ පාඩම හරිම ලේසි. එතනින් එහාට මේ පාඩමෙන් කිසිම දෙයක් නැහැ. ඒ නිසා හරියට ඉගෙන ගන්න මේ පාඩම අපිට සරල පාඩමක්. ඒකයි එක පාඩමක් මේ අවුරුදු දෙකටම පොත් පහකට එක පාඩමක් විතරක් ඔයාලට හම්බෙන්නේ. මේ පාඩම හරි ලේසියෙන් ඉගෙන ගන්නත් පුළුවන්. හරි ලේසියෙන් උත්තර දෙන්නත් පුළුවන්. විනාඩි 10ක්වත් යන්නේ මේ ගාන හදලා ඉවර කරන්න. ලකුණු 10ක් හරි ලේසියෙන් ගන්න පුළුවන්. ඒක නිසා ත්‍රිකෝණමිතිය පාඩම කවදාවත් අතාරින්න එපා. ත්‍රිකෝණමිතිය පාඩම හොඳටම ඉගෙන ගන්න. පාස් පේපර්ස් ටික හදන්න අපි ඉස්සරහට බලමු. කොහොමද පාස් පේපර් එක ආපු ගානක් අපි හදලා ඉවර කරන්නේ කියලා. අපි යන්නේ දැන් 2015 ඔයාට ආපු ගාන හදලා ඉවර කරන්න. කොහොමද අපි බලමු මේ 2015 ගාන ඇවිල්ලා තියෙන්නේ කියලා. අපිට මුලින් කියනවා තිරස් බිමක දල සටහනක් රූපයේ දැක්වීම. ඔන්න අපිට රූපය ඇඳලාමයි තියෙන්නේ. එතනින් යහන මුකුත් කරන්න දෙයක් නැහැ. ඒ ස්ථානයේ සිට T ගසෙහි දිගංශය. අන්න ඒ ස්ථානයේ ඉඳන් T ගසෙහි දිගංශය දීලා තියෙනවා. අන්න ඒ දත්ත ටික අපිට මාක් කරලා නැහැ. අන්න ඒක නිසා අපි යනවා දත්ත ටික මාක් කරගන්න. මෙන්න මේ විදිහට රූපයක් අපිට දීලා තියෙනවා. මේ විදිහට රූපයක් අපිට දීලා තියෙනවා. මෙතන T, මෙතන B, මෙතන A. අපිට කියනවා ඒ ස්ථානයේ සිට T ගසෙහි දිගංශය. ඒ කියන්නේ ඒ ස්ථානයේ උතුරේ ඉඳන් මෙහෙම මැන්නට පස්සේ මෙයා 110යිලු. මේ සම්පූර්ණ කෑල්ල 110යි. ඊට පස්සේ කියනවා A සිට අංශක 60ක දිගංශයකින් හා මීටර 100ක දුරින් B ස්ථානයේ පිහිටයි. ඒ කියන්නේ A ඉඳන් අංශක 60ක් මැන්නාම B හම්බෙනවා. මේක මීටර 100යි. මේ ටික 60යි මේ ඔක්කොම 110යි නම් මේ ටික මට හම්බෙන්නේ 50යි කියලා. එහෙනම් මම මේ 110 පොඩ්ඩක් අයින් කරගන්නවා. මේ ටික 60යි මේ ටික 50යි කියලා හදා ගන්නවා. මොකද එතකොට මට පැටලෙන්නේ නෑ දැන් මේක. හරි. ඊට පස්සේ කියනවා තවද B සිට T දිගංශය අංශක 200යි. B සිට T දිගංශය. ඒ කියන්නේ මෙතන ඉඳන් T රේඛාවට ඇඳලා පස්සේ මේ ටික 200යි. හරි. ඔච්චරයි අපිට කියන්නේ රූපය පිටපත් කරගන්නලු. ඔන්න අපි රූපේ පිටපත් කරගෙන ඔක්කොම ඇඳලා ඉවරයි. මේ රූපේ පිටපත් කරගන්නකොට ඔයාලට ලකුණු ප්‍රමාණයක් හම්බ වෙනවා. ඒක නිසා මතක තියාගන්න රූපය හරි පිටපත් කරලා ඉවර කරන්න. කියන ඔයාලට ලකුණු දෙකක් හරි මේකට හම්බ වෙනවා. ඊට පස්සේ අපිට කියනවා BAT. BAT. හා ABT. ABT විශාලත්ව හොයන්නලු. දැන් මම BAT නම් හොයලා තියෙන අංශක 50යි කියලා. ABT හොයන්න කියලා කියනවා. ABT දැන් කොහොමද හොයන්නේ? ABT හොයන්න හරි ලේසි. කොහොමද? මේ ටික ඔක්කොම 200යි කියලා දීලා තියෙනවා. එහෙනම් මේ පැත්ත කීයද? 160යි. ඇයි? අංශයක් මේ යම්කිසි ලක්ෂයක් වට අපිට හම්බෙන්නේ අංශක 360යි. අංශක 360ක ප්‍රමාණයක් තමයි හම්බෙන්නේ. එහෙනම් මට කියනවා මෙන්න මෙයා හොයාගන්න කියලා. දැන් හරි සරලයි මෙයා හොයාගන්න එක. ඔයාලට තියෙන්නේ මේ ටිකෙන් බලලා මේ පැත්තේ කෙනාව හොයාගන්න විතරයි. කියන්නේ මෙන්න මේ ටික හොයාගන්න විතරයි. ඒ ටික කොහොමද හොයාගන්නේ? මේ ටික 60යි. මේ ටික 60යි. මෙයා සමාන්තරයි මෙයාට. මෙයා සමාන්තරයි මෙයාට. මෙයා 60 නම් මේ ටික 120ක් වෙනවා. එහෙනම් මේ ටික වෙන්නේ 40යි. ඇයි 120 වෙන්නේ? ඔයා දන්නවා 60යි මෙතන මේ දෙන්න සමාන්තරින්ද 60යි අර 180 වෙන්නේ ඊටු ටික තමයි මෙතනට යන්නේ. හරි. මෙතනට 40යි එන්නේ. දැන් 50යි 40යි 90යි. 90යි අංශ ත්‍රිකෝණයක් ඇතුලේ තියෙන්න පුළුවන් 180යි. එහෙනම් මේ ටික 90යි. අන්න දැන් මේක ඍජුකෝණී ත්‍රිකෝණයක්. ඇයි? මම ත්‍රිකෝණමිතික සූත්‍ර භාවිතා කරන්න මට ඍජුකෝණී ත්‍රිකෝණයක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. අන්න දැන් අපිට ඍජුකෝණී ත්‍රිකෝණිකුත් ඇවිල්ලා ඉවරයි. හරි. ඊට පස්සේ කියනවා ATB 90 බව පෙන්වන්න. දැන් ඒක මම පෙන්වන්න දෙයක් නැහැ. ඒක මට ඇවිල්ලා ඉවරයි. ඊට පස්සේ කියනවා ත්‍රිකෝණමිතික වගු භාවිතයෙන් B සිට T ඇති දුර B සිට T ට ඇති දුර මෙන්න මේක හොයන්නලු.
දැන් කොහොමද හොයන්නේ? මේ ටික 100යි කියලා දීලා තියෙන එක කරණය. මෙයා තමයි හොයන්න තියෙන්නේ. එක්ක sin 50 දාන්න. sin 50 දැම්මොත් bt බෙදීම 100 එනවා. ඇයි? sin 50. සම්මුඛ පාදයේ bt කර්ණය 100යි. sin 50 ඔයා ත්‍රිකෝණමිතිකව ගුලින් හෙව්වා. 100න් වැඩි කරා එන උත්තරේ. bt වලට උත්තරයක් එනවා. නැත්තම් පා දාන්න cos 40. cos 40 දැම්මම ඒත් bt බෙදීම 100 එනවා. හරි ලේසි. ඊට පස්සේ කියනවා w ලිඳ පිහිටා ඇත්තේ AT රේඛාව මත WT 40යි මීටර වන පරිදිය. AT රේඛාව මත W කියලා ලිඳක් තියනවලු. ඒක WT 40යිලු. මේ ටික 40යිලු. ඊට පස්සේ කියනවා ත්‍රිකෝණමිතික වගුභාවිතයෙන් BWT හි විශාලත්වය ගණනය කරන්නලු. මෙන්න මේ ටික හොයන්න. හරි. මේක මෙතන ඉඳන් මෙන්න මෙහෙම මම එකක් ඇන්දොත් මේ ටික 90යි. මේක අපි හිතමු නිකන් ත්‍රිකෝණයක් විදිහට ආකාරයට එන්නේ පෙ. හරි. මෙන්න මේ විදිහට එනවා. W කියන එක. 90යි. තව ත්‍රිකෝණයක් මෙතන තියෙන්නේ. මෙතන තව ත්‍රිකෝණයක් තියෙනවා. මම මේවේ අගයන් මුකුත් දන්නේ නැහැ. මේක තමයි මට හොයන්න තියෙන්නේ. කියන මෙන්න මේ වගේ පොඩි ත්‍රිකෝණයක්. දැන් මම මේ පොඩි ත්‍රිකෝණෙ වෙනම ඇඳ ගන්නම්. එතකොට ඔයාලට හරිය ලේසියට මේක තේරෙයි. මට මෙන්න මේ වගේ ත්‍රිකෝණයක් තියෙනවා දැන්. මේ ටික 90යි. මේ ටික 40යි කියලා මට දීලා තියෙනවා. මේකේ උත්තරෙත් මම දන්නවා. ඒක මම හොයාගත්තා. මේ කෝණේ අගය තමයි මම හොයාගන්න ඕන. මේක දන්නේ මේක දන්නවා. මේක දන්නවා. ඔයාලට කෙලින්ම sin tan θ දැම්මනම් මේ දිග සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදේ. මේ දිග දැන් හොයාගත්ත BT දිග ඔයා හොයාගත්තා 40. ඔයා BT 40න් බෙදන්න. BT වලට එන උත්තරේ 40න් බෙදන්න. ඒන උත්තරේ මතකයි θ හොයන්නම් tan inverse. ඒන උත්තරේ tan පොතේ කොහෙද තියෙන්නේ කියලා විතරක් හොයාගන්න. සරලයි. tan පොතේ කොහෙද තියෙන්නේ කියලා විතරක් හොයාගන්න. ඇන්ටිලොග් හෙව්වා වගේ ප්‍රතිලොග් ගණකේ හෙව්වා වගේ. හරිම සරලයි. එහෙනම් අපිට මේ ගාන හදන්න විනාඩි 10ක්වත් ගියේ නැහැ. උත්තරේ මොකද කරන්නේ? මුලින්ම අපි කරන්නේ රූපය ඇඳ ගන්න. ඊට පස්සේ අහලා තියෙන ටික පිළිලින් ටට්ටක් ගාලා හදාගෙන යන්න. හරිම සරලයි. විනාඩි 5ක්වත් යන්නේ මේ ගාන හදන්න හරියට බැලුවොත් එහෙම. ඔයාලට හරි ලේසියෙන්ම ලකුණු 10ම අරගන්න පුළුවන් මේ ගානේ. ඒ නිසා ත්‍රිකෝණමිතිය පාඩමේ ඉතුරු ගණන් ටික ඔයා හදලා ඉවර කරන්න. හදලා ඉවරනකොට ඔයාටම තේරෙයි මේ ගාන හරි ලේසියෙන්ම ඔයාට ගොඩ දා ගන්න පුළුවන් ලකුණු 10ම ගන්න පුළුවන් ගානක් කියලා.